प्रिय सहोदर सहोदरेनी අපි මේ අවස්ථාවේදී අපගේ නමස්කාරය ආරම්භ කරන විට 2021 වර්ෂය ඔබට ඉතාම සතුටුදායක දෙවියන් වහන්සේ සමග යන්නා වූ ගමනක් සහ ජීවිතයක් වේවා කියා මා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අප සියලු දෙනා සිත් පිරිසිදු කිරීමේ යෙදුමට එක්වෙමු. සියලු බල ඇති දෙවියන් වහන්ස, ඔබට සියලු සිත් ප්‍රකාශය, ඔබට සියලු පැතුම් දැන්නේ රහසක් වැසී නැත්තේය. එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්ස, අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත්, ඔබගේ ශුද්ධ නාමයේ යුතු ලෙස වර්ණනා කරන පිණිසත්, අපගේ ස්වාමීන් වූ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඔබගේ ශුද්ධානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමෙන්. දැන් අපි එක්ව පාපෝච්චාරණ යාඥාව කියමු. දයා කරුණාවේ දෙවිදුනි, ඔබ වහන්සේට විරුද්ධව අප එකිනෙකාට විරුද්ධවත් සිතින් වචනයෙන් හා ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිල්ලට විරුද්ධවද අපෙන් නොදැනුවත්කම හා දුර්වලකම නිසාත් බලවත් අකීකරුකම නිසාත් අප පව්කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ටත් පාපොච්චාරණය කරමු. අප සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව්වලට සමාවෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුල නව ජීවනයකට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමුව. ආමේන්. අනුග්‍රහයෙන් හා කරුණාවෙන් පූර්ණ දෙවිදානෝ ඔබට සමාවදානය කර සියලු පවින් ඔබ මුදා
නව ජීවිතයකට කාලයද ශුද්ධාත්මයන්ගේ අනුග්‍රහය සහ සැනසිල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමෙන්. දිනට නියමිත කැටියදුම සදාතනික දෙවිඳුනි චර්මච්ඡේදනය ලැබ අපගේ ගැලීම සඳහා වන සිළු නාමයන්ට වඩා උතුම් නාමය ලද මාංශවත් වූ ඔබගේ පුතුණුවන් ගැන අපි ඔබට තුති පුදමු. ඔබගේ ගිවිසුමේ උරුමකාරයාණන් වන අපව තවත් වසරක ආරම්භයට ගෙනීම ගැනද අපි ඔබට තුති පුදමු. අතීතයේ අපගේ වැරදි කමා කර ශුද්ධාත්මයාණන් තුළ අපව අලුත් කළ මැනව. සාමේ කුමාරයාණන් හා ලෝකයේ ගැලුම්කාරතුමන් වන ජේසුස් ක්‍රිස්තුස්තුමන්ට විශ්වාසවන්තව සාක්ෂි දරන්නටද උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්නටද අපට අනුග්‍රහය දානය කරන මෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්තුමන් මගින් මෙසේ අයද සිටිමු. ආමෙන්. පැරණි ගිවිසුම කියවීම. උප්පත්ති 12 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 9 වන පදය දක්වා ආබ්‍රහම් කානාන් දේශයට යාම. ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙහිද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නෙමි. පොළවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝ යයි කීසේක. මෙසේ ආබ්‍රහම් ස්වාමීන් වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමග ගියේය. ආබ්‍රහම් හාරාන්‍යයෙන් පිටත් වූ කල ඔහුට 75 අවුරුද්දක් වයස් විය. ආබ්‍රහම් තමාගේ භාර්යාව වූ සාරයිද තම සහෝදරයාගේ පුත්‍ර වූ ලොත්ද ඔවුන් රැස් කරගෙන තිබූ තමන්ගේ සියලු සම්පත් හාරාන්හි ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිරිස පිටත් වුණේය. ඔව්හු
කානාන් දේශයට පැමිණියෝය. ආබ්‍රහම් ඒ දේශයේ මැදි ශේගම් නම් ස්ථානයෙහි මෝර්ගේ ආලෝන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයේ සිටියෝය. ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට පෙනී මේ දේශය නොබේ වංශයට දෙන්නෙමි කීසේක. එතැන්හි ඔහු තමාට පෙන්වූ ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය. ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ට නැගෙනහිරින් ආයුධ ඇතුළුව තමාගේ කූඩාරම පිහිටුවා ගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන් වහන්සේගේ නාමය කියා යාඥා කළේය. ආබ්‍රහම් ගමන් කරනුයේ දකුණු දෙසටම ගියේය. දේව වාක්‍ය මෙසේය. නව ගිවිසුම කියවීම. පිලිප්පි 3 වන පරිච්ඡේදයේ 12 වන පදයේ සිට 21 වන පදය දක්වා. මේ සියල්ල දැනටම මට ලැබී තිබෙන බවක්වත් දැනටම මා සම්පූර්ණ වී සිටින බවක්වත් මම නොකියමි. යමක් පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කරගත්සේද ඒ දේ අත්කර ගැනීම පිණිස මමත් වීරයෙන් දුවමි. සහෝදරේනි, මම තවමත් ඒ දේ අත්කරගෙන ඇතැයි නොසිතමි. එක දෙයක් මට වැදගත්ය. පසුගිය දේ අමතක කර දමා ඉදිරියේ තිබෙන දේ දෙසම නෙත් යොමා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කනුව කරා මම දුව යමි. එබැවින් අප අතරින් මූකුරාගේ අයවලුන් ඒකාකාරව කල්පනා කළ යුතුය. එහෙත් ඔබ යමක් ගැන හිතන්නහු නම් ඒ ගැනත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් පහදවනු ඇත. කෙසේ වෙතත් අපි යම් තත්වයකට පැමිණ සිටිමුද ඒ තත්වය අනුව හැසිරෙමු. සහෝදරවරුනි, ඔබ හැම දෙනම මා අනුගමනය කිරීමට එකඟ වන්න. අපි ඔබට ආදර්ශයක් වී සිටිමු. ඒ ආදර්ශය අනුව ඇසිරෙන්නන් හොඳින් කල්පනාවට ගන්න. මන්ද මා බොහෝ වර ඔබට කියා ඇති ලෙසත් දැන් කඳුළු හලන කියන ලෙසත් බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ සතුරන් මෙන් හැසිරෙති. ඔවුන්ගේ අවසානය විනාශය වේ. ඔවුන්ගේ දෙවියෝ මානසික තෘෂ්ණාවෝ වෙති. ලැජ්ජා විය යුතු දේ ගැන ඔහු පාරට්ටු කර ගනිති. ඔවුන්ගෙන් කල්පනාව මෙලෝ දේ ගැන පමණය. එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ. අප ගලවන පිණිස ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු. සියල්ල තමන්ට වසඟ කර ගැනීමට ඇති ස්වකීය බලය අනුව දැනට අපට ඇති පහත්කමේ ශරීර තමන් වහන්සේගේ තේජාන්විත ශරීරයට සමාන වන පිණිස උන්වහන්සේ ඒවා වෙනස් කරන සේක. දේව වාක්‍ය මෙසේය. දෙවිඳුන්ට තුති වේවා. Oh
ශුද්ධවර ලූක්තුමාගේ සුභාරංචියේ 6 වන පරිච්ඡේදයේ 46 වන පදයේ පටන් ප්‍රකාශ වන සුභාසනට සවන් දෙන්න. සමදුනි ඔබහට වේ බලපැරපු. මා වදාරන දෙය නොකර මට ස්වාමිනී යයි කියන්නේ මන්ද? මා වෙතට වෙත් මාගේ අනුශාසනා අසා ඒවා පිළිපදින අය කවරෙකුට සමාන දැයි ඔබට පෙන්විමි. ඔහු ගැඹුරට පොළව කැන පර්වතය මත අත්තිවාරම දමා ගෙයක් සෑදූ මිනිසෙකුට සමානය. ජලගැල්මක් පැමිණ සැඩපහර ඒ ගෙට ගැසූ නමුත් එය මනා ලෙස ඉදිත් කොට තිබුණු බැවින් සොලවන්න නොහැකි විය. එහෙත් වචනය අසා නොපිළිපදින තැනැත්තා අත්තිවාරමක් නැති බිමෙහි ගෙයක් තැනූ මිනිසෙකුට සමානය. සැඩපහර ඒ ගෙට ගැසීය. එවෙලේම එය ඇද වැටුණේය. එහි විනාශයද භයංකාර විය. කිතු සමිඳුන්ගේ සුභාස්න මෙසේය. කිතු හිමියනි හිමිවේ කිත් පැසස. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මක නාමයෙන්ය. ආමේන්. මෙලබුවා වුණා වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියා ප්‍රාර්ථනා කරනවා. අද කියවව සමන් දුන්නා සුභාරංචි කොටසට ඔබේ අවධානය යොමු කරන්නට මම කැමතියි. අද සුභාරංචි කොටසේ අපිට පේනවා ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය බැටළු එඬේරුන්ට දැනුම් දීමත් ඒ බැටළු එඬේරු ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඒ බිරිඳව බලන්නට යන එක. අපි දකිනවා එක්තරා අවස්ථාවක සුද්ධෝ ලියවිල්ල තුල යේසුස් වහන්සේ කියනවා මම යහපත් බැටළු එඬේරා වෙමි. ඇයි යේසුස් වහන්සේගේ උත්පත්තිය උන්වහන්සේගේ ජීවිතයේ මෙහෙවර තුලත් මේ වගේ වැදගත් තැනක් මේ බැටළු එඬේරුන්ට හිමි වුණා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඇත්තටම කවුද මේ බැටළු එඬේරු? ඔවුන් උගත් අයද? ඔවුන් ධනවතුන්ද? ඔවුන් රජවරුද? නෑ. සමහර බැටළුවෝ බැලුවා වූ ගොපළු කොල්ලන් රජවරුන් බවට පත් වුණා. උදාහරණයක් හැටියට දාවිද. හැබැයි බැටළුව බලාගත්ත කෙනා රජ වුණායි පස්සේ කිසි විටක බැටළු එඬේරු ගැන හිතුවේවත් යමක් කරේවත් නෑ. Taman හිටියා වූ තැන උන්ට අමතක වෙලා රජවරුන් ලෙස ජීවත් වුණා. අපි වගේමයි. අපි දන්නව නේද අපේ දේශපාලන ශේෂ්ත්‍ර දිහා අපි බලපුවම මුලින්ම අපේ ගෙදරට මන්ත්‍රී දුරේට ඡන්දය ඉල්ලන් එන මන්ත්‍රී අපේක්ෂකයා කොහොමද එන්නේ නේද? හරි කෙට්ටුයි මෙහෙම එනවා හූනෙක් වගේ. හැබැයි ඇමතිතුමා උනායින් පස්සේ කොහොමද නේද? බෙල්ලේ ටයර් 3ක් වගේ හරි මහතයි වටපිට බලන්න බෑ. අපි අඳුරන්නේ නැහැ. පාරේ යනකොට මෙන්න ඡන්දය ඉල්ලන් ගෙදරට ආපු ඇමතිතුමා යනවා පී 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 පී. අපි ඔක්කොම කාණු වලට බහින්නට උනා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඇත්තටම මේ බැටළු එඬේරු කවුද? ඔවුන්ගේ පසුබිම බැලුවොත් අපිට පේනවා පැහැදිලිවම මේ බැටළු එඬේරුන් එදා යුදෙව් සමාජය තුළ කොන් කරලා වෙන් කරලා ලේබල් ගහලා තිබුණා වූ අය. පව්කාරයෝ හැටියට. පළවෙනිම හේතුව මොවුන් අපිරිසිදු ජන කොටසක් හැටියට යුදෙව් සමාජයේ වෙන් කරලා තිබුණා. හේතුව ඔවුන් බැටළුව බලාගෙන යන අතරේදී ඔවුන්ට වැසිකිලි යන්න උවමනා වුණොත් සමහර වෙලාවට ඔවුන්ට වැසිකිලි යන්න ලැබිච්ච ස්ථානයේ පිරිසිදු වෙන්න ජලය තිබුණේ නැහැ. මේ නිසා වැසිකිලි පහසුකම් නැති නිසා ඔවුන් අපිරිසිදු ජන කොටසක් ලෙස යුදෙව් ජනතාව කොන් කරලා තිබුණා. දෙවැනි එක තමයි දේව සාපය වැදුනා වූ ජන කොටසක්. හේතුව කායින්ට දෙන්නා වූ දඬුවමේදී දෙවියන් වහන්සේ කියනවා ඔබ පොළවේ තනින් තන යන්නෙක් වන්නේය. යුදෙව් ජනතාව මේක වරදවා වටහා ගත්තා. මේ නිසා බැටළු එඬේරු තනින් තන යන නිසා ඔවුන් දෙවියන් වහන්සේගේ ශාපය ලද්දා වූ ජන කොටසක් හැටියට සැලකුවා. මේ ඔක්කොටම වඩා ඔවුන් මේ හැම දෙයක්ම කියලා අපිරිසිදුයි දේව සාපය වැදුනායි කියලා කිව්ව වෙන කිසි දෙයක් නෙමෙයි. Taman කළා වූ රැකියාව නිසා බැටළු එඬේරුන්ට යෙරුසලම් දේවමාලිගාවේ තිබුණා වූ මොනම පූජාවකටවත් දේව මෙහෙයකටවත් සහභාගී වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඔවුන් එක තැනකින් පටන් ගත්තම බැටළුවෝ තම රැළත් අරගෙන තනින් තන යනවා ආගමික වතාවත් පවත්වන්නට ඔවුන්ට එන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මෙන්න මේ නිසා මොවුන්
පෞකාරයන් හැටියටත් කොන් කරලා වෙන් කරලා තිබුණා සමාජය තුළ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔවුන්ට මේ ඉරණම අත්ුනේ ඔවුන් කළා වූ රැකියාව කරන කොටගෙන. බොහෝ වෙලාවට අපි කරන්නා වූ රැකියාව කරන කොටගෙන අපේ සමාජය තුළ කී දෙනෙක් මේ විදිහට කොන් වෙනවද? දැන් බලන්න ජනවාරි 1 වෙනිදා අපි ඔක්කොම එකතු වෙලා පල්ලි පන්සල් කෝවිල් ගිහිල්ලා පහම් පත්තු කළ ප්‍රාර්ථනා කරනවා මේ ලැබුවා වූ නව වසරේ අපේ රටේ ජනතාවට හොඳ සෞඛ්‍යයක් උදා වෙලා අතුමිට සරු වෙලා ලෙඩ රෝග දුරු වෙලා ඊටමත් නිරෝගීමත් ජීවිතයක් ගත කරලා වැඩි වැඩියෙන් ජීවත් වෙන්න ආයුෂ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරා පාන තියනකොට මිනිපෙට්ටි සාප්පුව අයිති එක්කෙනා පාන තියන්නේ මොකක් කියලා? අපිට නිරෝගී දිවියක් ලැබිලා කවුරුන් නොමැරි හිටියොත් ඒ මනුස්සයා මේ අවුරුද්ද ජීවත් වෙන්නේ කවුද? ඉතින් එයා පාන තියනකොට කියන්නේ අනේ දෙයියනේ මේ අවුරුද්දේ වැඩි වැඩියෙන් කට්ටිය මේ පැත්තට එවන්න වැඩි වැඩියෙන් එම්බාම් කරන තරමට තමයි මගේ ජීවිතය සරු වෙන්නේ. කෙනෙක්ට සුභාරංචිය තව කෙනෙක්ට අසුබ දෙයක් බවට පත් වෙනවා. මේ පසුබිම තුල අපි දකිනවා බැටළු එඬේරුන්ව කොන් කරලා වෙන් කරලා තිබුණා වූ ජන කොටසක්. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය අපි දකින විශේෂිතම දේ ඒකයි. සමාජය තුළ කොයිතරම් කොන් කරලා තිබුණා ඔවුන් තුළ තිබුණා වූ එක ගුණාංගයක් කෙරෙහි ක්‍රිස්තුස් වහන්සේ වැඩි අවධානයක් යොමු කරා. ඔවුන් තුළ තිබුණා වූ කැපවීම. තමන්ගේ රැළේ බැටළුවෙක් ගෙනියන්න වෘකෙක්වත් ළඟට එන්න නොදී ආදරයෙන් රැක බලාගත්තා. මේ නිසා තමයි යේසුස් වහන්සේ පෞකාරය හැටියට කොන් කරලා තිබිච්ච ඒ චරිතය අරගෙන මම යහපත් බැටළු එඬේරාවෙමි කියලා කියන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සාමේ කුමාරයාගේ උත්පත්තිය උන්වහන්සේගේ උත්පත්තිය මුලින්ම තාරකාවක් තුලින් අන්‍ය ජාතීන් දැනගන්නවා ඊගාවට දේවදූතෙක් මේක දැනුම් දෙන්නේ බැටළු එඬේරුන්ට කොන් කරලා වෙන් කරලා පැත්තකට දාලා ප්‍රතික්ෂේප කරා වූ බැටළු එඬේරුන්ට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ වසරේ දෙවියන් වහන්සේ අපිට දෙන අභියෝගය තමයි අපේ සමාජය තුළ ජීවත් වුණා වූ කොන් කළා වූ ප්‍රතික්ෂේපයට ලක් වුණා වූ තිරිදු අසරණ තාඩන පීඩන මැදේ සිටින්නා වූ ජනතාවට සුභාරංචියක් වන්න ඒ වගේම ඔවුන්ගේ ජීවිතයට සුභාරංචියක් ගෙනියන්න. එදා ඒ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ ප්‍රීතිය රජමාලිගාවට ගියෙත් නැහැ, හෙරොද්ට ගියෙත් නැහැ, පිලාත්ට ගියෙත් නැහැ, උත්තම පූජකයාට ගියෙත් නැහැ, යෙරුසලම් දේවමාලිගාවේ පාලකයින්ට ගියෙත් නැහැ, ගියේ පෞකාරයෝ කියන බැටළු එඬේරුන්ට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ නිසා මේ වසරේ අපේ අභියෝගය අපේ සමාජය තුළ කොන් වුණා වූ ප්‍රතික්ෂේපයට ලක් වුණා වූ තාඩන පීඩන මැද ජීවත් වුණා වූ අයට ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය රැගෙන යාමත් ඔවුන් අතර සුභාරංචියක් වීම. අද HIV වෛරසය වැළඳිච්ච අය අපි කොන් කරලා තියෙනවා. එහෙමනම් අපි හිතලා බලනවා. අද කොවිඩ් ආසාදනය වෙච්ච අය සමාජයේ කොන් වෙලා තියෙනවා. අද ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනා නම් මේ උත්පත්තියේ ප්‍රීතිය යන්නේ කොතනටද? අපේ ජනාධිපති මැදුරටවත් අරලියගහ මන්දිරයටවත් වෙන කොහෙටවත් නෙවෙයි. අන්ත අසරණ ජනතාව වෙත. ඒ නිසා මේ වසරේදී එවන් අවශ්‍යතා ඇති ජනතාව වෙත සුභාරංචියක් වෙන්නට උන්වහන්සේ අපිව කැඳවුණා. මට මතකයි මා ළඟින්ම ඇසුරු කළා උපයතුම කැලෝසියස් පීරිස් පියතුමා තුලන ආයතනය භාරව හිටපු එතුමාගේ සම්මන්ත්‍රණයකට දවසක් මම සහභාගී වුණා. මේ අවස්ථාවේදී එතුමා කිව්වා ඒ දවස්වල ගියා දෙවියනේ ඔබ කොහෙද කියලා චිත්‍රපටියක්. මේකේ පූජකතුමාගේ චරිතය රංගපෑවේ ගාමිණී ෆොන්සේකා. එක්තරා අවස්ථාවක ගාමිණී ෆොන්සේකා කෑ ගහන ප්‍රශ්න ගොඩකට මැදි වෙලා දෙවියනේ ඉතින් දවසක් මේ ඇලෝසියස් පියතුමන් මේ ෆිල්ම් එක බලන්න ගිහලා ඌ උඩ තට්ටුවට වෙලා බලන් ඉන්නවා බැල්කනි ටිකට් එකක් අරගෙන. චිත්‍රපටිය යනවා ගාමිණී ෆොන්සේකා එක වෙලාවකදී කෑ ගහනවා දෙවියනේ ඔබ කොහෙද කියනකොටම ගැලරියෙන් සද්දයක් එනවා මම මෙහෙ. ඇලෝසියස් පීරිස් පියතුමා කියනවා අන්ත අසරණ වෙච්ච මිනිසෙක් දෙවියන් වහන්සේව හොයනකොට
දෙවියන් වහන්සේ හිටියේ ගැලරියේ ශුද්ධ වූ සභාව මම හිටියේ බැල්කනියේ. ප්‍රේමවත් සහෝදර සහෝදරිය බැල්කනියෙන් බැහැලා ගැලරිය තුල මාංශවත් වෙන්නට අපිට කාලය ඇවිත් තියෙනවා. සුභාරංචිය අවශ්‍ය අයත් සමග බෙදා ගන්නට. ප්‍රේමවත් සහෝදර සහෝදරිය අදින් අප නොයෙකුත් බලාපොරොත්තු ගොනු කරගෙන අලුත් අවුරුද්දකට ඇතුල් කරනවා. ඒ බලාපොරොත්තු වලින් කීයෙන් කීයද ඉෂ්ට වෙන්නේ? මේ වසර අපි ආරම්භ කරේ කවදාවත් කොරෝනා කොවිඩ් කියලා වසන්තයකට ඒක මූණ දෙන්න වෙයි කියලා හිතාගන්න. බොහෝම පොඩි සුළු බලාපොරොත්තු ප්‍රමාණයක් තමයි අපිට ඉටු කරගන්නට වෙන්නේ. අපි හිතන්නේ නැති අපේ රැකියා ජීවිතය තුළ සෑම තැනම කැපිටල් කෙටිලි තුළ අපිට බොහෝ බාධක එන්නට පුළුවන්. මට මතකයි මම ලිව්වා වූ මගේ පූජකවරයෙක් හැටියට සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලේ උන් මගෙන් ඇහුවා අන්තිමට ලියපු කවියක් පොඩ්ඩක් කියන්න. මොකද මම ඒ දවස්වල හුඟක් කවි ලියනවා. ඒකෙදි ජීවිතය ගැන මෙන්න මේ වගේ ලියපු කවියක් මම උන්ට කිව්වා. දුක් පීඩා මැදින් යන ජීවිත ගමනේ කෙලවර කොතන කෙලෙසකදයි නෑ දන්නේ. කරත් එකට බැඳි හරකුන් මෙන් වැන්නේ දිවයයි නොමැත කෙලවර කොතැනද දන්නේ. සමිදේ අපේ හිස් ජීවිත අරගන්න ඔබ ජීවිතෙන් අප ජීවිත පුරවන්න. නිරතුරු ඔබත් සමගින් ජීවත් වෙන්න අපිත් සමග පෙරටම පිය නගන්න. ප්‍රේමවත් සහෝදර සහෝදරිය අවිනිශ්චිත බලාපොරොත්තු තියාගෙන අපි ඉදිරියට යන විට උන්වහන්සේට අපේ ජීවිත පුරවලා ලැබුවා වූ නව වසරේදී ඉදිරියට ගෙන යන්නට කියලා අපි ඉල්ලා සිටිමු. අවසාන වශයෙන් ඔබේ අවධානයට යොමු කරනවා ගීතාවලියේ 91 10 වෙනි පදේ. ඔබ සමිදානන් තුල ඔබේ රැකවරණය ලැබුවේය. පරමෝත්තමයන්න් ඔබේ වාසභවනය කරගත්තේය. එම නිසා ඔබට කිසි උවදුරක් නොවන්නේය. ඔබේ නිවාසයට කිසියම් වසංගතයක් ලං නොවන්නේ. මේ බයිබලය තුල බයිබල් පදය තුල විශ්වාසය තබමින් අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙමින් ලබන්නා වූ නව වසර සාර්ථක කර ගන්නට දේව මඟ පෙන්වීම තුල ගමන් කරන්නට අපි උත්සාහ දරමු. ඔබ සැමට දේව පිහිටයි. අපි සියලු දෙනා නැගිට 27 වන පිටේ සඳහන් නයිසිය විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. ස්වර්ගය හා පෘථිවියද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සියලු බල ඇති පිය වූ දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. දෙවිඳුන්ගේ එකජාත පුත්‍ර වූ සෑම කලකටම පෙර සුවකේ පියාණන්ට දා වූ දෙවියන්ගෙන් වන දෙවි වූ ආලෝකයෙන් වන ආලෝකයේ වූ සැබෑ දෙවියන්ගෙන් වන සැබෑ දෙවි වූ නොමොනු ලදු ජනිත කරන ලද්දා වූ පියාණහන එකම ස්වභාවයක් තා වූ සියල්ල මැව්වා වූ එකම ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද අපි විශ්වාස කරමු. උන්වහන්සේ මිනිස්ය වූ අප සහ අපේ ගැලවීම උදෙසා ස්වර්ගයෙන් බැස සුද්ධාත්මයන් කරන කොටගෙන මාරියානම් කන්‍යාවගෙන් මිනිස් බව රැගෙන මිනිස්යව අප උදෙසා පොන්තිස් පිලාත් යටතේ පුරුෂයන්ගේ සුළු ලැබ වද වේදනාව විඳ අපවත්ති තැන්පත් කරනු ලැබ තුන්වැනි දින සුද්ධ ඔලිව්විලි පරිදි නැවත නැගිට ස්වර්ගයට නැගී පියාණන්ගේ දකුණු භාගයේ වැඩ හිඳින බවද ජීවතුන් හා මරණු විනිශ්චය කරන පිරිස තේජස්සින් නැවත එන බවද උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැති බවද අපි විශ්වාස කරමු. පියාණන් වහන්සේගෙන් නික්මෙන පියාණන් හා පුත්‍රයාණන් සමග වන්දනාවක් මහිමයක් ලබන ප්‍රවාචකවරුන් මගින් කතා කළ ස්වාමි වූ ජීවනදායක වූ සුද්ධාත්මයන් කෙරෙහිද අපි විශ්වාස කරමු. එකම වූ ශුද්ධ වූ කතෝලික වූ
අපෝස්තලික වූ ස්වභාව කෙරෙහිද අපි විශ්වාස කරමු. පව්කම පිණිස එකම බෞද්ධ ස්නාපනයක් අපි පිළිගනිමු. තවද මලුන්ගෙන් නැගිටීමද මතු පැමිණෙන සදාතනික ජීවිතයද අපි බලාපොරොත්තු වෙමු. ආමේන්. देवी पियानने देवी पियानने बार गन्न आपगे यदुम देवी पियानने ओबे नामय पाससन අපි සැවෝම සියල්ල ලෝ සත වෙත සිත සලසන ත්‍රිඑක දෙවිඳේ ආසිරි රැකවරණය හොඳ හැටි ලැබ දෙන්න නව වසරේ ඉල්ලා සිටිනෙමු පියාණනි දෙවි පියාණනි දෙවි පියාණනි බාර ගන්න අපගේ ඇතුම් देवी पियानने कुरुनैगल कोलंब बिशप अनुनाहिमियन डीकन वरु पूजकवरु कैनन पियतुमन රැල රකින්ට එඬේරුන්ට ගුණ නැනසුවයෙන් යහමග යවමින් සේවය කරනට වරදෙන් දෙවි පියාණනේ देवी पियानने बार गन्न आपगे तुम देवी पियानने जनपति आग मैती विपक्ष नायक मैती दुन රටෝදය සමයට සේවය දෙන රණවිරුවන් රට පාලනයට මොනට නිසි මඟ පෙන්වන් ඉල්ලා සිටිනෙමු බැතියෙන් දෙවි पियानने देवी पियानने देवी पियानने बार गन्न आपगे तुम देवी पियानने මෙලොවදිවිය අවසන් කර ආඔබ වෙතට පැමිණි සැමට ඇතුළු වන්න ඔබේ තේජසට වියෝව නිසා දුක්වන නෑ හිතවත් සැමට සහනය දෙන මෙන් යා
පවතිමුව ඔබගෙම පිහිට දෙවී පියාණනේ දෙවී පියාණනේ බාරගන්න අපගේ ඇතුම් දෙවී පියාණනේ සියලු නැනනුවන ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන්නාතුමන්ගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතාන්නේ තබාගනු ලැබේවා. සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේ දාසිරි ඔබ අතර රැඳී සදාකල් පවතිවා. ආමෙන්. ශ්‍රී ලංකා